කල ගෙඩියක් තරම් මොළ ගෙඩියක් ඇතුලේ අල ගෙඩියක් තරම්වත් එහෙම නෙමෙයි කියන්න ඕනේ. හරියටම කියනවා නම් කල ගෙඩියක් තරම් ඔලු ගෙඩියක් ඇතුලේ අල ගෙඩියක් තරම් මොළ ගෙඩියක් නැද්ද? කවුරුරේම අහලා තියෙනවද? එහෙම නැත්නම් කොහෙද මොලේ තියෙන්නේ? එහෙම අහලා තියෙනවද? මොලේ පාවිච්චි කරලා නෙමෙයිද වැඩ කළේ? අනන්ත ඔබ මම අහලා තියෙනවා. බැනුම් අහලා තියෙනවා. ඇත්තටම මොලේ පාවිච්චි කරලාද වැඩ කරන්නේ? මොලේ පාවිච්චි කරනවා නම් කොහොමද හරියට මොලේ පාවිච්චි කරන්නේ? හොඳයි. මොලේ ගැන මොලෙන් හිතන්න ඕන, මොලේට මතක තියාගන්න ඕන බොහොම අපූර්ව කතා බහක් තමයි මේ උදෑසන සිරස ටීවී ජීවිතයට ඉඩ දෙන තුලින් ඔන්න ඔබ හමුවේ කතා කරන්න සූදානම. ඉතින් ඒ වෙනුවෙන් අප විශේෂයෙන්ම ආරාධනා කළා විශේෂිත වූ වෛද්‍යවරුන් දෙදෙනෙකුට. එක්කෙනෙක් මගේ ළඟ ඉන්නවා. අයිබෝන් ડોක්ටර්. අයිබෝන් සමන්ති. ආදරෙන් පිළිගන්නවා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන වෛද්‍යතුමන්ව. ඒ වගේම මේ මොහොතේදී අපි සූදානම් ගුවන් සැතපුම් ගණනාවකින් එහා ඉන්න තවත් විශේෂ වෛද්‍යතුමෙක්ව මුණ ගැහෙන්න. එතුමා ගැන මම කියන්න. හරිද? හරි. එතුමන් තමයි ලෝක ස්නායු සංගමයේ මහජන අවබෝධය ගැන ලෝක කමිටුවේ ඒ වගේම ලෝක මොළ දිනය ගැන ලෝක කමිටුවේ සභාපතිතුමන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්න. එතුමන් එක්කත් අපි සම්බන්ධ වෙන්න සූදානම්ෙන් ඉන්නවා තව ටික වෙලාවකින්. ඉතින් දැන් මොළය ගැන කතා කරන මේ වෙලාවේදී අපේ ડોක්ටර්ගෙන් මුලින්ම අපි දැනගන්න කැමති මේ උදෑසනේ මොළය ගැන කතා බහ කරද්දී ડોක්ටර් දැන් ඔබතුමත් මහාචාර්ය තිස්ස විජේරත්න වෛද්‍යතුමත් මේ දෙන්නම මොළය සහ ස්නායු රෝග පිළිබඳ අවුරුදු ගණනාවක් තිස්සේ හැදෑරීම් කරන අය. මේ දෙකේ වෙනස මොකක්ද? දෙකේ වෙනසකට වඩා සමන්ති මම හිතන්නේ අපේ දෙකේ තියෙන අන්තර් සම්බන්ධතාවයක්. අපි ගත්තොත් මම මෙහෙම උදාහරණයක් ගන්නමුකෝ. අපි හිතමු අපි කම්පියුටරයක් අපි හැමෝම දන්නවනේ. දැන් කම්පියුටරයක් ගත්තොත් කම්පියුටර් එක හાર્ඩ් ඩ්‍රයිව් එකක් තියෙනවා. හાર્ඩ් ඩ්‍රයිව් එකක් තියෙනවා. ඒ වගේම අපේ ස්ක්‍රීන් එකක් තියෙනවා. අපේ ඕනෑම මිනිහෙක්ගේ හරි ඕනෑම සත්වයකගේ පිටත පෙනුම තමයි අපිට කම්පියුටර් එක ස්ක්‍රීන් එකකින් පෙන්වන්න පුළුවන්. එතකොට මේ හાર્ඩ් ඩ්‍රයිව් එක තමයි මම මොළයට සමාන කරන්නේ. එතකොට මොළයට ඒකෙන් තමයි අපේ සියලුම වැඩ කටයුතු සියලුම දේවල් පාලනය කරන්නේ. අපි දන්නවා හાર્ඩ් ඩ්‍රයිව් එකේ මොනවා හරි ගැටලුවක් ආවොත් ස්ක්‍රීන් එක හරියන්නේ නැහැ. ඒකේ මොනවා හරි එක්ක බ්ලර් වෙන්න පුළුවන්, එක්ක හරියට අපිට අවශ්‍ය පික්චර් එකක් එන්නේ නැතු වෙන්න පුළුවන්, අපේ කමාන්ඩ්ස් වැඩ කරන්නේ නැතු වෙන්න පුළුවන්. එතකොට මම ස්නායු වෛද්‍යවරයෙක් කියලා නෙමෙයි. නමුත් අපේ ශරීරයේ තියෙන වැදගත්ම අවයවය තමයි මොළය. එතකොට ඔබ ඇහුව ප්‍රශ්නට આવොත් මොළය සහ ස්නායු අතර සම්බන්ධතාවය ගත්තොත් මොළය හැදිලා තියෙන ස්නායු සෛල වලින් අපි දන්නවා ජීව විද්‍යාත්මකව ගත්තොත් හැම ඉන්ද්‍රියක්ම හැදිලා තියෙන සෛලයක. ඒතර ඒ වගේම තමයි ස්නායු සෛල වලින් තමයි මොළය හැදිලා තියෙන්නේ. ඒතර මේ වගේ ස්නායු සෛල බිලියන ගණනක් තියෙනවා. අපි ස්නායු පද්ධතිය ගැන කතා කරොත් එහෙම ස්නායු පද්ධතිය අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. මධ්‍ය ස්නායු පද්ධතිය සහ පර්යන්ත ස්නායු පද්ධතිය. පර්යන්ත මධ්‍ය ස්නායු පද්ධතිය තමයි මොළය සහ සුෂුම්නාව. මොළය කියන්නේ අපි දන්නවා අපේ හිස් කබලින් වැහිලා තියෙන අවයවය. එතකොට සුෂුම්නාව කියන්නේ අපේ කොඳු නාරකය ඇතුලේ තියෙන මේ දෙක එකිනෙකට සම්බන්ධ. එතකොට මොළයෙන් සහ සුෂුම්නාවෙන් විහිදෙනවා අපේ විවිධ ඉන්ද්‍රියන් වලට සහ විවිධ ඉන්ද්‍රියන් වලට ස්නායු. අපි ඒක තමයි කියන්නේ පර්යන්ත ස්නායු කියලා. අපි කෙටියෙන් හැඳින්වුවොත් ස්නායු පද්ධතිය කියන්නේ මධ්‍ය සහ පර්යන්ත ස්නායු පද්ධතියේ කොටස් දෙක. එතකොට ස්නායු සෛල වලින් තමයි මේ මධ්‍ය සහ පර්යන්ත සියලුම ස්නායු හැදිලා තියෙන්නේ. එතකොට ඒකේ වෙනසක් නැහැ. ඇත්තටම තියෙන්නේ දෙකේ අන්තර් සම්බන්ධතාවයක්. අපි ඉපදෙනකොට බිලියන් ගණන් ස්නායු සෛල තියෙනවා. ඊට පස්සේ ඒවා විවිධ කාර්යයන් සඳහා වර්ධනය වෙනවා. මවකුස ඇතුළත ඊට පස්සේ අපි දකින හැම කාර්යයක් සඳහා උදාහරණයක් වශයෙන් අපි හිතනවා නම් ඒකට විශේෂිත වූ ස්නායු සෛල තියෙනවා. ඒකට අපි කාර්යයක් කරනවා නම් මොන හරි චලනයක් කරනවා නම් ඒකට විශේෂිත වූ ස්නායු සෛල තියෙනවා. අපි කතා කරනවා නම් මොළයේ තියෙන විවිධ ප්‍රදේශ ඒ සඳහා අනුගත වෙච්ච. එතකොට ඒ ස්නායු සෛල විවිධ දේවල් විශේෂිතයි. එතකොට අපි කිව්වොත් මොළයේ සහ සියලු ස්නායු පද්ධතියේ මූලික එකය වෙන්නේ ස්නායු සෛල. හොඳයි. දැන් මේ ගැන කතා බහ කරද්දී අපේ මහාචාර්යතුමන් එක්කත් කතා බහ කරන්න සූදානම් අපි තව ටික වෙලාවකින්. ඒත් එක්කම ડોක්ටර්ගෙන් අපි දැනගන්න කැමතියි දැන් අපේ මොළයට කරදර කරන මේ මොළයේ තියෙන සෞඛ්‍යයට කරදර කරන යම් බාධාවන් මොනවද කියලා. බාධාවන් කිව්වොත් අපි බාහිර අපේ සාමාන්‍ය වචනයෙන් කතා කරොත් සමන්ති ඒක මොළයේ හා ස්නායු පද්ධතිය සම්බන්ධ ආබාධ. ඒතකොට හැම දෙයක්ම අනිත් ආබාධ වගේම මොළයේ සහ ස්නායු පද්ධතිය සම්බන්ධ ආබාධ තියෙනවා. අපි කිහිපයක් ගැන කතා කරොත් එහෙම මූලිකවම අපිට බහුලම දක්නට ලැබෙන දෙයක් තමයි මේ අපි කියන ආඝාතය නැත්නම් අපි කවුරුත් කියන ස්ට්‍රෝක් එකක් කියලා කියන්නේ. ඒකට ඒවා. එහෙම නැත්නම් සිංහල වචනේ තමයි ආඝාතය. අපි ගොඩාක් මිනිස්සු අතර ප්‍රචලිත තියෙන අංශභාගය කියලා. ඒක හරියටම ටෙක්නිකලි ඒක නිවැරදි නොවුනත් එතකොට මේක වෙන්නේ ගොඩක් වෙලාවට ස්නායු සෛල වලට ලේ සපයන නහරවල යම් අවහිරතාවයක් ඇති වුණොත් අයිද
එක්කෝ නහරයක් පිපිරීම නිසා එහෙම නැත්නම් නහරයක් අවහිර වීම නිසා ඒ කාර්යයට බාධා වුණොත් අපිට අංශභාගය දකින්නට පුළුවන්. සහ නැත්නම් අපි ගොඩාක් කොමන්ලි කියන ස්ට්‍රෝක් නැත්නම් ඉංග්‍රීසියෙන් නැත්නම් ආඝාතය. දෙවනුව බහුලව දක්නට ලැබෙන රෝගයක් තමයි අපි කවුරුත් දන්නවා අපස්මාරය නැත්නම් අපි එපිලෙප්සි කියලා කියන ඒකෙදි වෙන්නේ මම ඔයාලට සමහරවිට පැහැදිලි කරා අපේ ශ්‍රාවකයන්ටත් අපේ ස්නායු සෛල විවිධ වූ දේවල් වලට හැඩ ගැහිලා තියෙනවා. ඒතකොට මෙන්න මේ විවිධ වූ ස්නායු සෛල එකිනෙකට ගමන් කරන්නේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයන් හරහා. ඒතකොට මේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය තියෙන අධික විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් ඇති වුණොත් ඒක පිටට මතුවෙනවා සමහරක් වෙලාවට ස්වාභාවික චලනයක් ඇසියට. එහෙම නැත්නම් සිහි නැතිවීමක් විදිහට අපි දන්නවා ගොඩාක් අපි බහුලව පාවිච්චි කරන නැත්නම් මීනස් මොරේ නැත්නම් වලිප්පුව කියලා ඒ වගේ රෝග තත්ත්ව හරියට බහුලයි. තුන්වෙනිය ගත්තොත් මොළය හා සම්බන්ධ ආසාදන. අපි දන්නවා වෛරස් ආසාදන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැක්ටීරියා වලින් එන නැත්නම් ශුද්ධ ජීවීන් ඇති වෙන ආසාදන. එතකොට මේවා තමයි මොලේ තුන්වෙනුව අපිට සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ඒක වෙන්න පුළුවන් මොලේ සෛලවල අපි කියනවා ගොඩාක් වෙලාවට ඒක බහුලව කියන එන්කෙෆලයිටිස් නැත්නම් කියලා. ඒතකොට මොලේ අපි දෙනවා මොලේ සහ සුෂ්මනාවේ වටේ ආවරණයක් තියෙනවා. මෙන්න මේ ආවරණය තියෙනවට තමයි අපි කියන්නේ මෙනින්ජයිටිස් කියලා. එතකොට ඒ ආසාදන. හතර වෙනුව අපිට කතා කරන්න පුළුවන් මොලේ ස්නායුන දුර්වල වීම නිසා විශේෂයෙන්ම වයස්ගත වීමේදී මොලේ සෛල එන්නේ දුර්වල වෙනවා. ඒතකොට ඒකේ ප්‍රතිපලයක් වශයෙන් අපි ඒකට ඉංග්‍රීසියෙන් නම් කියනවා නියුරෝ ඩිජෙනරේටිව් ඩිසීස් කියලා. දැන් ගොඩාක් අපි කතා කරනවා මේ අපේ අමතක වීම නැත්තම් මේ මතක ශක්තිය අඩුවීම. ගොඩාක් බහුලව දක්නට ලැබෙනවා අපි හිතනවටත් වඩා. අපි කියනවා ඇල්සයිමර්ස් ඩිසීස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ඒක. සහ අපි ඉදිරියට ටිකක් විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන පාකින්සන්ස් කියන අසනීපයත් ඒ සම්බන්ධයි. ඒතකොට ඊට පස්සේ තව කතා කරොත් අපිට මොලේ ආශ්‍රිතව ඇති වෙන ඇතික තමයි මේ හිස රද තත්වයන්. සහ ඒකත් අපි ගොඩක් කොමන්ව දන්නා මයිග්‍රේන් කියලා අමාරුවක් තියෙනවා. නැත්නම් ඉරුවා රදේ කියලා අපි පාවිච්චි කරනවා. ඒතකොට මේවා තමයි අපි බහුල වශයෙන් දක්නට ලැබෙන මොලේ හා ස්නායු පද්ධතිය සම්බන්ධව තියෙන කරදර නැත්නම් ආබාධ. ડોක්ටර් එතකොට දැන් ඒත් එක්කම අපේ මහාචාර්යතුමන් මේ වෙලාවේදී අපිත් එක්ක සම්බන්ධ වෙනවා Zoom තාක්ෂණය ඔස්සේ. ආදරෙන් පිළිගන්නවා අයබෝන් ડોක්ටර්. අයබෝන් සමන්ති, අයබෝන් දර්ශන, අයබෝන් මේ ආලක මැදිරින්නටත් ඒ වගේම ශ්‍රී ලංකාව පුරාම විසිරී පැතිරී සිටින සියලුම සිරස රූපවාහිනී අසන්නන්ට සුබ දවසක් සුබ උදෑසනක් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා අයබෝන්. ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ලංකාවේ නැතුණත් නිකන් ලංකාවේ වගේ තමයි දැන් මේ ඉන්නේ. හදවතින්ම ලංකාවේනේ. කොහොමද ડોක්ටර් කොහොමද සැපදුක් මුලින්ම අහන්න ඕනේ. ඕස්ට්‍රේලියාවේ මේ වෙලාවේ නම් සෑහෙන පැය 4ක විතර වෙනසක් තියෙනවා. මම හිතන්නේ 4ක 5ක වගේ නේද? පැය 4:00ක් මම ඕගොල්ලන් ඉස්සරහින් ඉන්නේ. මේ වෙලාවේ ටිකක් කරදරකාරී තත්ත්වයක ඉන්නේ. මේ COVID-19 රෝගය ආයතරයක් අපින් හරි ඉසෝසෝලා කියනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා අපහු මුළු මෙල්බර්න් නගරයේ මේ කියන්නේ මම ඉන්න ප්‍රදේශයේ දශලක්ෂ 5ක් ජනතාව වාසය කරන මේ සියලුම දැන් පහළ දාලා තියෙන්නේ අත්‍යවශ්‍ය සේවා විතරයි මෙහෙට වැඩ කරන්නේ. ඒ එරෙන්නට සාමාන්‍යයෙන් අපි දැනට ඉන්නේ සීත කාලේ. සාමාන්‍ය විදිහට පුළුවන් තරම් මේ කරදර මැද්දේ වැඩ කටයුතු කරන යනවා. ටිකක් කරදර අධික කාලයක් මම හිතන්නේ ලංකාවේ ජනතාව ගොඩක් මෙල්බර්න් වල සංක්‍රමණය වෙලා ජීවත් වෙලා ඉන්න නිසා හුඟක් ඔබේ අසන්න දන්න කවුරු හරි මෙල්බර්න් වල වික්ටෝරියා වල ජීවත් වෙනවා ඇති. මට ආරංචි හැටියට හුඟක් අය ඇයට දුරකථන ඇමතුම් දීලා අහලා තියෙනවා කොහොමද යනාදී වශයෙන්. ඒ කරදර තිබුණත් සාමාන්‍ය විදිහට සීමා සහිතව ඉදිනදා ජීවන කටයුතු කරගෙන යනවා මිනිස්සු. ඔබතුමාන්ටත් බොහොම ස්තුතියි. ඒ කරදර බාධා මැද්දේ අද දවසේදී අපිත් එක්ක සිරස ටීවී ජීවිතයට ඉඩ දෙන්න වැඩසටහන තුළින් මේ කතා බහට එක්වනවාට අපේ මහාචාර්යතුමන්ගෙන් අපි දැනගන්න කැමතියි ඇත්තටම මේ අපේ ડોක්ටර් දර්ශන සඳහන් කළා මේ මොළයට කරදර කරන රෝගාබාධ මොනවද කියලා. එතකොට ඔබතුමන්ගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න පුළුවන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම මට ස්නායු රෝග තත්ත්වයක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මට දැනෙනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේක ස්නායු රෝගයක්ද? මේක වළක්ව ගන්න පුළුවන්ද? මෙහෙම කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වුණොත් ඔබතුමා ලබා දෙන යෝජනාවන් මොනවද? සමන්ති ඔබ මගෙන් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම දර්ශන කියපු කාරණයට සම්පූර්ණයෙන්ම එකඟයි. මිනිස් මොළය සහ ස්නායු ගැන අඳුරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒක පරිගණකයකට සමාන කරගන්න එක. මම ඒකට තව පොඩ්ඩක් අලුතෙන් එකතු කරන්නම්. අපේ මොළය සහ ස්නායු කියන එක කොච්චර සංකීර්ණද කියලා කියනවා නම් මොළය කියන ස්නායු සෛල එහෙම නැත්නම් විදුලි කම්බි ටික දලවලා කවුරු හරි හිතුවොත් එහෙම එක කම්බියක් පස්සේ අනිත් කම්බිය තියාගෙන යනවා කියලා. ඒ හිතන කෙනාට මේ මහ පොළොව වටේ 4 පාරකට වඩා යන්න වෙනවා. ඒ ඇතුලේ හිරවිලා තියෙන කම්බි ටික එකමත තියාගෙන යන්න. එච්චරකට විදුලි කම්බි අපේ මොළය ඇස්සේ ස්නායු වල හිර කරලා දාලා තියෙනවා. ඊට අමතරව මේවා එක්කිනාට කතා කරන්නේ තව රසායනික ද්‍රව්‍ය ට්‍රිලියන 10ක් විතර එකතු වෙච්ච හන්දි හරහා.
එතකොට මම මේ කියන්න උත්සාහ කරේ මේ පරිගණකය අර දර්ශන කිව්වටත් වඩා කොච්චර සංකීර්ණද කියලා කියන්නේ. දැන් ඔබ මගෙන් අහපු ප්‍රශ්නේ තමයි කොහොමද කෙනෙකුට ස්නායු රෝගයක් තියෙනවද කියලා අඳුරගන්නේ, ඒ වගේම වළක්වන්නේ කොහොමද? මහාචාර්යතුමනි මට සමා වෙන්න පුංචි විරාමයක් අරගෙන අපි ඒ පිළිබඳව හොඳටම දැනගන්න කැමති සිරස ටීවී ජීවිතයට ඉඩ දෙන වැඩසටහන තුළින්. ඒ වගේම අපි දුරකථන අංකයක් මතක් කරනවා, ඔබටත් ගැටලුවක් තියෙනවා නම් ආරාධනා කරනවා කතා බහ කරන්න 0114 33 44 44 අපේ දුරකථන අංකය. ඒ විතරක් නෙමෙයි 0114 33 44 66 මේ තමයි අපේ දුරකථන අංක දෙක. කතා බහ කරන්න ඔබට අවසර තියෙනවා. යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ස්නායු රෝග පිළිබඳව මොලේ ගැන දැනගන්න ඔන්න දැන් ඉඳ තියෙනවා උදේ 11 වෙනකම්. අද සිරස ටීවී ජීවිතයට ඉඩ දෙන්න තුළින් කතා බහ කරන්නේ මේ අසිරිමත් මිනිස් මොලේ ගැන. ඔබේ මගේත් මොලේ ගැන තමයි. ඉතින් මුලින්ම අපි අපේ මහාචාර්යතුමන්ගෙන් තිස්ස විජේරත්න වෛද්‍යතුමන්ගෙන් එතුමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමෙක් ඕස්ට්‍රේලියාවේ සිට කතා බහ කරන්නේ. අහලා බලමු මේ අර කෙනෙකුට තියෙනවා නම් ප්‍රශ්නයක් මටත් ස්නායු රෝගයක් තියෙනවද? මේක මොකක් හරි මේ ස්නායු හා සම්බන්ධ මොලේ හා සම්බන්ධ ප්‍රශ්නයක්ද කියලා ડોක්ටර් කියන්නකෝ බලන්න. ආසයි දැනගන්නේ ගැන. සමන්ති මෙහිදී මම මුලින්ම පටන් ගන්න කැමතියි. දැන් ස්නායු රෝග හැටියට මිනිස්සු වැඩිපුර අඳුරගන්න කවම නැති. හැබැයි ස්නායු රෝග ඇතුළටම මම පෞද්ගලිකව දාන්න කැමති සමහර රෝග තියෙනවා. ඒවත් ඇති වෙන්නේ මොලේ තියෙන ප්‍රශ්න නිසා. උදාහරණයක් විදිහට ඉරිසියාව, තරහ, තව කෙනෙක් දියුණුවන බලන්න කැමති නැතිකම, තව කෙනෙක්ගේ බෙලි කපන එක, එකට එකතු වෙලා වැඩ කරන්න බැරි කම. මේවා ඔක්කොම මොලේ ඇති වෙන අකර්මණිතා නිසා ඇති වෙන දේවල්. ඒවට වෙදකම් ඇත්තටම මම කියලා දෙන්න ඕනේ. ඒවට ගමේ පන්සල් වලින්, ගමේ පල්ලි වලින් කාලෙදලා මිනිස්සු අහලා තියෙනවා. ඒවත් අමතක කරන්න හොඳ නැහැ. තමන් මේ ලෝකේ ජීවත් වෙන කෙටි කාලයේ මේ ජීවත් වෙන කාලය තුළ ඉතාමත් හොඳට අනිත් මිනිස්සුන්ට යහපතක් වෙන විදිහට ජීවත් වෙන එක තමන්ගේ පොලෙන් කරන්න ඕන මිසක් වැඩක් මිසක් ඉලිය හදන්න පුළුවන් වැඩක් නෙවෙයි කියන එක මතක් කරලා අපි මේ ස්නායු රෝග හැටියට සම්මත වෙන රෝග වලට ඉන්න පටන් ගමු. දැන් ස්නායු රෝග කියන ඒවා ඇත්තටම හුඟක් සුලභයි. සමස්ත ලෝක ජනගහනය ගත්තාම බිලියන 7ක් විතර ඉන්නවා. මේ බිලියන 7න් බිලියන 3කට 3.5කට විතර කිසියම් හෝ ස්නායු රෝග තත්ත්වයක් තමන්ගේ ජීවිතේ කිසියම් හෝ අවස්ථාවක ඇති වෙනවා. ඇත්තටම අපි මම අර කලින් කිව්ව දේවල් නම් හැමෝටම වගේ ඇති වෙනවා. එතකොට ඒ නිසා අපි මේ රෝග ලක්ෂණ පිළිබඳව දැනගන්න එක වටිනවා. දැන් ওই දර්ශන කලින් මතක් කරපු රෝග ගත්තාම සමහර රෝග මේ වගේ තියෙනවා හිටපු හැටි ඇති වෙන රෝග. උදාහරණයකට අංශ භාගය ආඝාතය වගේ රෝගයක් හිටපු හැටි ඇති වෙන රෝගයක්. තමන්ගේ කඩපැත්තකට අද වෙලා ගිහිල්ලා තමන්ගේ අත පණ නැති වෙලා හරි හිර වැටිලා හරි එකපාර යන එකක් අන්න ඒ වගේ අදිස්සිය ඇති වෙන රෝග ලක්ෂණ අපි දැනගෙන ඉන්න එක වටිනවා. ඒවා දැනගෙන හිටියාම ඒවා ඒ වගේ රෝග ලක්ෂණ ඇති වෙනවා එකම වෛද්‍ය උපදෙස් හොයාගෙන ඒවාගෙන් මිදෙන්න පුළුවන් කමක් තියෙනවා. අනිත් රෝග ලක්ෂණ තමයි දැන් ඉසරදේ වගේ රෝගයක් ගත්තාම ඒකත් ඉතාමත් බහුල රෝග තත්ත්වයක්. බිලියනයකට වැඩි ලෝකෙ මිනිස්සු ඉන්නවා. ලංකාවේ ඉන්නවා දල වශයෙන් දසලක්ෂ 5කට වඩා වැඩි ප්‍රමාණයක් මිනිස්සු හිසරදෙන් පීඩා වෙනවා. ඒ වගේ සමහර හිසරද ප්‍රභේදයන් තියෙනවා. ඒ ගැන කලින් කතා කරලා තියෙනවා. අනිත් වෛද්‍යවරුත් කතා කරලා තියෙනවා. මයිග්‍රේන් වගේ හිසරදේවල් ඒ වගේ රෝග ලක්ෂණ තමයි හිසරදේනකොට ඔක්කාරය දැනෙන ගතිය තියෙනවා. ඉතින් බලන්න බැරි ගතිය තියෙනවා. වමනෙන ගතිය තියෙනවා. Tamante වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් ඒවා ගැන තමන් දන්න වෛද්‍යවරයෙක් හම්බෙලා කතා කරලා බලලා හරියට රෝග විනිශ්චයක් ගන්න එක වටිනවා. ඒත් එක්කම අමතක වෙන හැම හේතුවක්ම මොලේ ඇති වෙන බරපතල රෝග තත්ත්වයක් නෙවෙයි. හුඟක් වෙලාවට මානසික ආතතියට ලක් වුණාම මිනිස්සු විශේෂයෙන්ම අපි දන්නවා අපි හැමෝම මේ ඉන්නේ. අපි කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති ගෝලීය වසංගතයක් ඇතුලේ. ඒ වසංගතය ඇතුලේ නිසා හැම මිනිස්සෙකගේම හිතේ ඇතුලේ කිසියම් ආකාරයක මානසික ආතතියක් තියෙනවා කියන එක අය ජීවිතයක් නෙවෙයි. ඒ නිසා එවැනි දේවල් එක්ක එන රෝග ලක්ෂණ ගැන තමන් සැලකිලිමත් වෙන එක වටිනවා. ඒවා අඩු වෙන විදිහට ජීවත් වෙන එකෙන් රෝග ලක්ෂණ වෙනත් රෝග ලක්ෂණ ඇති වෙන එක අලක් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් එවැනි ආතති වැඩි වුණාම සමහර වෙලාවට අපිට මතක තියාගන්න බැරි අවස්ථාවල් එනවා. ඒත් එක්කම සමහර රෝග නිසාත් අමතක වෙන අවස්ථාවල් එනවා. උදාහරණයක් විදිහට මාස 6කට වැඩි කාලයක් තමන් කීප තැනක යමක් බඩුවක් කීප තැනක් මතක නැත්නම් තමන් කඩේට ආවේ මොකටද කියලා මතක නැත්නම් තමන්ට යාළුවන්ගේ දුරකථන අංක හරි එහෙම නැත්නම් නම් අමතක වෙන ගතියක් වගේ තියෙනවා නම් ඒකත් ටිකක් සැලකිල්ලට කාරණයක් වෙනවා. මේත් එක්ක මතක් කරන්න ඕන ඔය බිලියන ගාණක් ස්නායු රෝග හැදෙනවා කියලා කිව්වට ඒ රෝග වලින් බරපතල රෝග වලින් ඇත්තටම 80%ක් 90ක් විතරම වළක්ව ගන්න පුළුවන්. දැන් ඒකත් සමන්තිගේ ප්‍රශ්නේ තිබ්බා. කොහොමද මේ රෝග වළක්ව ගන්නේ කියන එක. වෙලි කාරණේ තමයි
තමන්ට පුළුවන් ඉතාමත්ම හොඳ විදිහට යහපත් මිනිස්සෙක් විදිහට ජීවත් වෙන එක ඇත්තටම මොලේ සෞඛ්‍යය උපරිමයෙන්ම වැඩි කරන්න පුළුවන් කාරණයක් බව ඊට අවුරුදු 3000කට කලින් බුදුහාමුදුරුවෝ වගේ ශ්‍රේෂ්ඨ නායකයෝ කියලා තිබුණාට විද්‍යාත්මකව දැන් ඒක සාහවරු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට කේස් වෙස්ටර්න් විශ්වවිද්‍යාලය කරපු පරීක්ෂණයක් තිබුණා මීට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා. ඒකදී ඒගොල්ලෝ කරේ ආගම මොකක් වුණත් කමක් නැහැ. එක කණ්ඩායමක් දැම්මා අනිත් මිනිසුන්ට යහපතක් වේවා කියලා දීර්ඝ කාලයක් ප්‍රාර්ථනා කරන්න දාලා ඒගොල්ලන්ගේ මොළයේ විශේෂ ස්කෑන් පරීක්ෂණ කරලා වෙනත් රුධිර පරීක්ෂණ කරලා බැලුවා මොන જાතිය රසායනික ද්‍රව්‍යද මේගොල්ලන්ගේ මොළයේ ඇතුලේ ඇඟ ඇතුලේ හැදෙන්නේ. ඒත් එක්ක ඒ කණ්ඩායම ඊට පස්සේ ආපහු දැම්මා තව මිනිස්සුන්ට විපතක් වේවා කරදරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා ආපහු අර විදිහ පරීක්ෂණ කරලා බැලුවා මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ කියලා. ඒකෙන් මේ පරීක්ෂකයන්ට පෙනෙලා ගිය කාරණේ තමයි ආගම මොකක් වුණත් තමන් ප්‍රාර්ථනා කරන්නේ තව මිනිස්සෙකුට විපතක් කරදරයක් වෙන්න නම් ඒ අයගේ මොලේ නරක රසායනික ද්‍රව්‍ය හැදුනා. ඒ අයගේ මොලේ නරක සම්බන්ධතාවයක් වෙන පටන් ගත්තා. ඒ අයට ලෙඩ රෝග හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි බව හොයාගත්තා. ඒක පළවෙනි කාරණය. තමන්ට පුළුවන් උපරිම විදිහට වඩාත්ම යහපත් විදිහට අනිත් මිනිහෙකුට යහපතක් වෙන විදිහට හිතයි කයයි වචනයයි තුනම 365 දවසෙන් පාවිච්චි කරන මිනිහෙකුට ලෙඩක් හැදෙන්න තියෙන ඉඩකඩ අඩුයි. දැන් එහෙම අයටත් ලෙඩ හැදෙනවා ඇත්තටම. ඒක එහෙම අයට මම කියලා තියෙන උත්තරය තමයි ඔයා එහෙම හිටියේ නැත්නම් ඔයාට ඔක හැදෙන්න කිව්වද අවුරුදු 25 විතර ඉස්සෙල්ලා දැන් හැදිච්ච එක ගැන සන්තෝෂ වෙන්න. ඔව්. දැන් ඔයාට ඩොක්ටර් හැදිලා තියෙන එහෙම හිටපු නිසා. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ තමයි යහපත් ආහාර පාන. යහපත් ආහාර පාන කියලා ගත්තාම එළවලු පරතුරු දවසට 5-6කට වතාවකට වඩා වැඩි ප්‍රමාණයක් පරිභෝජනයට ගැනීම. ශරීර සූත්‍රා ව්‍යායාම වල ඇවිදීම වගේ කාර්යයක් හරි නිරන්තරයෙන් නියුතුවීම. දවසට පැය 6ක්-7ක්වත් හොඳට නිදා ගැනීම. කැඩිල්ලක් බිඳිල්ලක් නැතුව ඒත් එක්කම වතුර ලීටර 3ක්වත් දවසකට පාවිච්චි කිරීම තමන්ට වෙන රෝගයක් නැත්නම් සීමා කළා නැත්නම් වෛද්‍යවරයෙක් විසින් ඒත් එක්කම පුළුවන් හැම අවස්ථාවකදීම ඇඟපත වෙහෙස වෙන ක්‍රියාකාරීත්වයන්හි නියුළු වීම සහ හිත පුළුවන් තරම් සංසුන්ව විසල්වන්ව තියාගන්න පුළුවන් જાතිය වැඩවල නියුළු වීම. මහාචාර්යතුමනි ඔව් සමාවෙන්න මහාචාර්යතුමනි මේ අපේ ડોක්ටර් දර්ශන ගැනත් අපි විමසන්න කැමතියි. දැන් අපේ මහාචාර්යතුමා කිව්වනේ ડોක්ටර් මේ සමහර වෙලාවට අපි එදිනෙදා හරි දේවල් කරේ නැත්නම් අපේ ජීවිතේ නිවැරදිව ආහාර පාන ගත්තේ නැත්නම් නිවැරදිව වතුර බිව්වේ නැත්නම් අපිට මේ වගේ තත්ත්වයන් නැති වෙනවා කියලා අපේ මොලේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න. එතකොට දැන් ඔබතුමාගේ අත්දැකීම් කොහොමද ලංකාවේ? ඔබතුමා බොහෝ මේ ස්නායු රෝගීන්ව පරීක්ෂා කරනවා, ඔවුන්ට ප්‍රතිකාර කරනවා ලංකාවේ ප්‍රකට වෛද්‍යවරයෙක්. ඔබතුමාගේ අත්දැකීම් කොහොමද? ඇත්තටම මේ අය මේ කියන මේ ආහාර පාන රටාවක් නිවැරදි ජීවන රටාවක් ගත කරනවද නැද්ද? තමයි සමන්ති දැන් මම මහාචාර්ය තිස්ස විජේරත්න කිව්වා 100%ක් එකඟයි. මම හිතන්නේ මේක ලෝකෙ හැමතැනම පොදු කාරණයක්. දැන් අපි ගත්තොත් මේ අපි කතා කරන්නේ අපි කියනනේ බෝ නොවන රෝග වළක්වා ගැනීමේ ක්‍රමවිධි කියලා මේක අපි පහුගිය අවුරුදු 10 15 තිස්සේ මම හිතන්නේ විවිධ මාධ්‍යයන් තුලින් විද්‍යුත් සහ මුද්‍රිත වෙන්න පුළුවන් හැමතැනම අපි කතා කරන දෙයක්. අපගේ සෞඛ්‍ය පවත්වා ගැනීම එතකොට කියන්නේ අපිට දියවැඩියාව තියෙනවනේ ඒක හරියට වළක්ව ගන්නේ කොහොමද? දියවැඩියාව හදාගන්න නැතුව ඉන්නේ කොහොමද? හැදුනොත් ඒක පාලනය කරන්නේ කොහොමද? එතකොට අධික රුධිර පීඩනය පාලනය කරගන්නේ කොහොමද? හැදිලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒක වළක්වා ගන්නේ කොහොමද? කොලෙස්ටරෝල් තත්ත්වයන් පාලනය කරන්නේ කොහොමද? යහපත් දිවිපෙවතක් ගත මේක අපි හැමදාම අපි 100 දෙනෙක්ගෙන් ඇහුවොත් පාර යන 100 දෙනාම මේ ඔක්කොම දන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මම හිතන්නේ අපේ රටේ වගේම හැමතැනම අපේ විනය මේක පවත්වාගෙන යන්නේ නැතිකම තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ මම වැඩ කරපු හැම රෝහලකම ලංකාවේ ප්‍රධාන පළාත් 4ක මේ වෙනකොට වැඩ කරලා තියෙන පෞරුදියාත හැමතිස්සෙම මිනිස්සුන් පුද්ගලයන්ගේ මේ සඳහා තියෙන විනයක් නොමැතිකම තමයි ප්‍රධාන ප්‍රශ්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගිය සතියේ රෝගියෙක් ආව අංශභාගය හැදිලා. ඒ පුද්ගලයා දන්නා එතුමාට දියවැඩියාව තියෙනවා කියලා, අධික රුධිර පීඩනය තියෙනවා කියලා. නමුත් මාස 3ක් බෙහෙත් අරගෙන නැහැ. ඒක පිළිබඳ කිසිම විනයක් නැහැ. ඊට පස්සේ ඒ අංශභාගය හැදීම නිසා මුළු ජීවිත කාලෙම ඔහු දුක් විඳිනවා. ඔහු විතරක් නෙවෙයි පවුලේ හැමෝම දුක් විඳිනවා ආබාධයටපත් වෙලා. ඉතින් මම දකින දේ තමයි මේ තිස්ස කිව්වා වගේම අපි සියලු දෙනාම මේකට විනයක් ස්වයං විනයක් ඇති කරගන්න අවශ්‍ය විශේෂයෙන්ම අපි දෙන උපදේශ අපිට හැමදාම හාමුදුරුවන්ට බණ කියන්න පුළුවන් අනිත් අන්‍යාගමික පූජකයන්ට බණ දේශනා කරන්න පුළුවන් වගේ මේවා පිළිපදිනයි කියපද නැද්ද ඒ වගේ තමයි අපි හැමදාම හැමතැනම මේවයි කියනවා. නමුත් මට මුත් දකින ප්‍රධාන ගැටලුව තමයි මේවට
අවනත නොවීම තමයි අපිට තියෙන ප්‍රධාන ගැටලුව. හොඳයි. මොලේ ගැන තමයි ඇත්තටම කතා බහ කරන්නේ. ඔබටත් පුළුවන් ගැටලුවක් තියෙනවා නම් ස්නායු රෝග සම්බන්ධයෙන් කතා බහ කරන්න මේ මොහොතේදී 0114 33 44 44. ඒ වගේම 0114 33 44 66 මේ දුරකථන අංක දෙකට කතා බහ කරන්න අවස්ථාව තියෙනවා. උදේ 11 වෙනකම් යම් ගැටලුවක් තියෙනවා නම් ඔන්න විමසන්න පුළුවන්. ඒ වගේම ડોක්ටර් දැන් අපි මේ මොහොතේදී තවත් කෙනෙක් සම්බන්ධ වෙනවා ගැටලුවක් ඉදිරිපත් කරන්න. සදීෂා අයිබෝවන්. අයිබෝවන්. හෙලෝ. ඔව් හෙලෝ. මට ડોක්ටර් එකෙන් දැනගන්න ඕනේ මේ මට තියෙනවා ડોක්ටර් මේ ඔළුව කැක්කුමක් තියෙනවා දැන් කාලෙක ඉඳලා මේ මම එක පේන් කිලර්ස් පාවිච්චි කරා වෙන විදිහට මම බෙහෙත් ගත්තා නමුත් ඒකේ අඩුවක් නැහැ මම දැනන් හිටියේ නෑ මේ ස්නායු සම්බන්ධ එකක්ද කියලා ඒ කියන්නේ එහෙම බෙහෙතක් මම කරලා නැහැ මට දැනගන්න ඕනේ ඒ ඔළුව කැක්කුම එන එක මේ ස්නායු සම්බන්ධ දෙයක්ද කියලා පැහැදිලිවම ඔව් අපි සාමාන්‍යයෙන් මේ හිස රදය ගත්තොත් අපිට පුළුවන් ඒක ප්‍රාථමික හිස රද තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිස රදය තමයි රෝග තත්ත්වය. සමහරක් වෙලාවට හිස රදය වෙනත් රෝගද උදාහරණයක් වශයෙන් උණ සහ තිබ්බොත් ඒකෙත් අපිට හිස රදය කියන එක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒකට මම හිතන්නේ මෙතුමිය කියන හැටියට මෙතුමිට තියෙන ප්‍රාථමික හිස රද තත්ත්වයක්. දැන් කාලාන්තරයක් තිස්සේ වරින් වර හැදෙනවා නම් ඒ රෝග ලක්ෂණ බොහෝ වෙලාවට මයිග්‍රේන් කියන රෝග තත්ත්වයට ගැලපෙන්න පුළුවන්. එතකොට ඒක මයිග්‍රේන් කියන රෝග තත්ත්වය ඉතාමත්ම හොඳ ඖෂධ තියෙනවා ලංකාවේ තියෙනවා. ඒකින්ද සුදුසුකම් එක පැහැදිලිව එතුමියගේ ප්‍රධාන එක ස්නායු ප්‍රශ්නයක් ස්නායු ආශ්‍රිත ප්‍රශ්නයක්. ඒක සුදුසුකම් වෛද්‍යන වෛද්‍යවරයෙකුට පැහැදිලි කරනවා. මෙතුමාගේ උදාහරණයක් වශයෙන් මයිග්‍රේන් කියන එක ඔළුවේ එක පැත්ත ගොඩක් වෙලාවට ඇති වෙන්නේ තිස්ස කිව්වා වගේ ගොඩක් වෙලාවට වමනය වගේ එන්න පුළුවන් හැදෙනකොට හිස රදයත් එක්ක කැරකිල්ලක් වගේ එන්න පුළුවන්. ඉරේලිය දිහා බලන්න බෑ. එතකොට ගෝෂාව තියෙන තැනක වගේ ඉන්න බෑ. ඒ වගේ සාමාන්‍ය පැය 3ක් සිට දවස් පැය 4ක විතර ඉඳලා දවස් 2-3ක් දක්වා වීදෙන්න පුළුවන්. ඒත් මේ රෝග ලක්ෂණ ගොඩක් වෙලාවට මයිග්‍රේන් වගේ රෝග තත්ත්වයක් වෙන්න පුළුවන්. පැහැදිලි උත්තරය එතුමියට තියෙන ස්නායු රෝග තත්ත්වයක්. ඒක සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙකුට පෙන්නලා ප්‍රතිකාර ගන්න පුළුවන්. මත එතුමියට ගොඩක් සහනයක් ලබා ගන්න පුළුවන් වෙයි හරියට ප්‍රතිකාර වලට යමු වුණොත්. හොඳයි. ડોක්ටර් අපි පුංචි විරාමයක් අරගෙන මේ පිළිබඳව තවදුරටත් කතා බහ කරන්න සූදානම්. සිරස ටීවී ජීවිතයට ඉඩ දෙන්න තුලින්. ඔබේ මොලේටත් දිනයක් තියෙනවා. දන්නවද ඒ ගැන? කවුරුත් ඒ ගැන දැනගන්න ඕනේ. ඔබේ මොලේට දිනයක් තියෙනවා. ඒ ගැන අපේ ડોක්ටර්ගෙන් දැනගන්න කැමති. ඇත්තටම මේ ලෝකයේ මොලේ සම්බන්ධ විශේෂ දවසක් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. සමන්ති දැන් අපි ගත්තොත් විවිධ රෝග වලට විවිධ දින තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපස්මාර රෝගයට දිනයක් තියෙනවා. එතකොට තව තියෙනවා අංශභාගයට තව දිනයක් තියෙනවා. නමුත් වැදගත් වෙන්නේ දැනට අපි කියනවා World Federation of Neurology කියලා WFN කියනවා. ඒ කියන්නේ අර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙන ලෝකයේ කොම රටවල් නියෝජනය වෙන වගේම ලෝකයේ සියලුම රටවල් වල ඉන්න ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකමුතුවෙන් හැදිච්ච සංවිධානයක් තියෙනවා WFN කියලා මම කලින් කිව්වේ. එතකොට ඒකය නියම කරලා තියෙනවා හැම අවුරුද්දකම ජූලි මාසේ 22 වෙනිදා World Brain Day කියලා. කියන්නේ මොළය හා ආශ්‍රිත කාර්යයන් සඳහා වූ දිනයක්. මේක ඇත්තටම වැදගත්කම තියෙන මේක අවුරුදු 5කට 6කට විතර කලින් පටන් ගත්තේ. මේක වැදගත්කම තියෙන විවිධ රෝග සඳහා ලෝක නැත්තම් ලෝකයේ සියලුම පුද්ගල කට්ටියගේ නැත්තම් මිනිස්සුන්ගේ එතන රටවල් පාලනය කරන පුද්ගලයන්ගේ වෙන්න පුළුවන් ආයතන වෙන්න පුළුවන් අවධානය යොමු කරලා ඒ සම්බන්ධයෙන් විශේෂිත වූ ක්‍රියාමාර්ග ගැනීම. මේ අවුරුද්දේ විශේෂිත දේ තමයි මේක WFN එක නැත්තම් World Federation of Neurology සහ තව එකක් තියෙනවා මේ චලනයන් සම්බන්ධ රෝග ආශ්‍රිත මම කියවනේ පාකින්සන්ස් ඩිසීස් වගේ කියලා. ඒ පාකින්සන්ස් ඩිසීස් ඇසෝසියේෂන් නැත්නම් අපි කියන එකට International Parkinson Disease and Movement Disorders කියන MDS කියලා අපි කියනවා කෙටියෙන්. මේ ආයතන දෙකම එකතු වෙලා මේ අවුරුද්දේ තේමා වශයෙන් යොදාගෙන තියෙනවා පාකින්සන් රෝගය. ඇත්තටම අපි බොහොම වාසනාවන්තයි ඒ සම්පූර්ණ ඒ වැඩසටහන රට ලෝකයේ පුරා මෙහෙයවීමේ වගකීම තියෙන අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්න මහාචාර්ය තිස්ස විජේරත්න අපේම ලංකාවේ වෛද්‍ය විද්‍යාලයෙන් පෙරදින විශ්වවිද්‍යාලයෙන් උතුමා තමයි මුළු ලෝකෙම මේක මේ අවස්ථාවේ කෝඩිනේට් අපි කියන chair of this WFN activity of World Brain Day. මම හිතන්නේ තිස්සගෙන් අපිට වැඩි විස්තර දැනගන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. ඔව් මහාචාර්යතුමනි අපිටත් සතුටක් අපිටත් ආඩම්බරයක් මේ මොලේ සඳහා වූ විශේෂිත දිනයේදී ඔබතුමන් ඒ සම්බන්ධයෙන් මූලිකව කටයුතු කරනවට දැනගන්න කැමති මේ දිනය මොන වගේ දෙයක් ගැනද කතා බහ කරන්නේ? සමන්ති ඔව් දැන් මේ මොළය ගැන කොච්චර කතා කරන්න එක වැදගත්ද කියලා අපි විචාරකල් කරගෙන අපි සාකච්ඡාවේදී අපි අපේ නරඹන්නන්ට
අදහසක් වටිනකමක් ඉන්න ඇති. දැන් මේ මොලේ දිනය ගැන කතා කරන්න එහෙම මේ මුඛ ස්නායු රෝග සංවිධානය පටන් ගත්ත පළමුවෙනි හේතුව තමයි මේක පටන් ගත්ත දවසේ ඉඳලා මම ඒක මුල් වෙලා හිටියා. ඒක පටන් ගන්න මූලික හේතුව උනේ අපි හැමෝම දන්නවා මිනිස් මොළය කියන එක මනුස්ස ජීවිතේට කොයිතරම් වැදගත්ද කියන එක අපි දන්නවා. මේ වෙනකොට අපි අසන්නන්ටත් නරඹන්නටත් ඒ ගැන පැහැදිලිමත් ලැබිලා තියෙන්නේ නැති. ඒ වුණත් 2013 මම ඒ වෙලාවේ ලෝක ස්නායු රෝග සංවිධානයේ මේ සභාපතිතුමත් එක්ක කතා බහ කරනකොට මම ඔහුට යෝජනා කළේ අනිකුත් අයත් එක්ක කමිටුවේ හිටපු. එතකොට මම කමිටුවේ සභාපතිවරයා නෙවෙයි, කමිටුවේ සාමාන්‍ය ඇයි මෙච්චර වැදගත් ඉන්ද්‍රියක් මෙච්චර ප්‍රශ්න තියෙන තැනක් තියෙද්දී ඇයි අපිට විශේෂ දිනයක් හදාගෙන ඒ දිනය යොමු කරගෙන ඒ රටවල නායකයන්ට ඒ රටවල ජනමාධ්‍ය වලට දැන් ඔබ අපිට ඉඩ දීලා තිනවා වගේ මටයි දර්ශනට ඇවිල්ලා මේක කතා කරලා ඒ රටවල ජන සමාජයන් ඇතුලේ පොඩි කතාවතක් ඇති කරලා මොලේ තියෙන වැදගත්කම් කියා දීලා මොලේට කරන රෝග වළක්ව ගන්න හැටි එයාට කියා දෙන්න ඇයි අපිට බැරි කියලා මම හිතුවේ නෑ ඒක ඒ වෙලේ ප්‍රායෝගිකව වෙයි කියලා කියපු ගමන් ඇත්තටම ඒ අවුරුද්දේ අපේ වාර්ෂික සැසිවාරය ඉවර වෙන්න ඉස්සෙල්ලා අපි ඒක සම්මත කරගෙන තමයි එළියට ආවේ. දායකලා අවුරුදු 5ක් මේ විදිහට කරගෙන එනවා. මේ අවුරුද්දේ අපි තේමාවක් හැටියට තෝරගත්තේ පාකින්සන්ගේ රෝගය. ඒක හේතුව මම කියන්නේ මේක මේ මගේ විතරක් අදහසක් නෙවෙයි. අදහස මම යෝජනා කරාට අනිත් පැත්ත මේකට ඒකමත්ව කතා කරලා මාස 6ක 7ක විතර මේ වගේ Zoom රැස්වීම හරහා ගොඩක් කතාවතක් ඇති කරගෙන තමයි ඔක එළියට ආවේ. ඒක එහෙම ඒ රෝගේ තෝරගන්න හේතුව 1995 ඉඳලා 2016 වෙනකල් ලෝකයේ ඉන්න පාකින්සන් රෝගීන්ගේ ප්‍රමාණය ලක්ෂ 7 දක්වා වැඩි වෙලා තිබුණා ලක්ෂ 2.5 ඉඳලා. ඒ කියන්නේ අනිත් මොළයට හානි කරන රෝග ගත්තාම පාකින්සන්ගේ රෝගය තමයි මේ විදිහට ඉතාමත්ම ශීඝ්‍රයෙන් වැඩි වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි මේ ගෝලීය වසංගතයේ ඉන්නේ ඉස්සෙල්ලා ඉඳලා පාකින්සන් රෝගය කියන එක මිනිස් මොළයට කරදර කරන වසංගතයක් හැටියට තේරුම් අරගෙන හිටියේ. ඒක තමයි මූලික හේතුව උනේ. එතකොට ඒත් එක්කම අපි දැක්කා 1990 ඉඳලා 2016 වෙනකොට මේක දෙගුණයකට වඩා වැඩි වුණා නම් 2016 ඉඳලා 2025 වෙනකොට ඊටත් වඩා වැඩි වෙන්න හේතුවක් තියෙනවා කියලා. දැන් ඔබ ඊළඟට මගෙන් අහයි ඇයි එහෙම වෙන්න හේතුව කියලා. කීපයක් තියෙනවා. එකක් තමයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ දියුණුව නිසා අපි මිනිස්සුන්ගේ ජීවිත වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් මට්ටමට අපි ගෙනල්ලා තියෙනවා. ලෝකේ පුරාම ලක්ෂයක් ඇතුළු. දර්ශන මාත්‍රික එකතු වෙයි එක. අනිත් එක තමයි මට හිතෙනවා පෞද්ගලිකව සහ සමහර පරීක්ෂණ පත්‍රිකාවලින් පේන හැටියට අපේ ජීවන රටාවල් වල වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා මෙවැනි රෝග තරුණ වයසේදී පවා ඇති වෙන විදිහට. දැන් පාකින්සන් රෝගය කියලා කියන්නේ වයසට යන රෝගීන්ට විතරක් ඇති වෙන රෝගයක් නෙවෙයි. මමත් දර්ශනත් දෙන්නම බලා ගන්න ලෙඩ වෙන්න අවුරුදු 50කට වඩා වයස අඩුයි. එයාටත් මේ රෝගය ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ හේතු කාරණා නිසා අනිත් එක මේ පාර අපි ටිකක් අපි ඉංග්‍රීසියෙන් කියන එකට ඇම්බිෂස් කැම්පේන් එකක් කියලා අපි හරි බලාපොරොත්තු සහගත විදිහට අපි මේක තේමා කරා. අපි මේ පාකින්සන් රෝගය මේ ලෝකෙ තුරන් කරමු කියන තේමාව යටතේ තමයි අපි මේ සැරේ මේ ලෝක මොළ දිනය කියන සංකල්පය අරන් යන්නේ. අනිත් එක මම මේ කමිටුවේ සභාපති වුණාට පස්සේ මට පුළුවන් වුණා කමිටුවත් ඒ සංගමයත් අරන් යන්න මේක දවසකට විතරක් සීමා කරන්න නැතුව අවුරුද්ද පුරාම ගෙනියන කැම්පේන් එකක් බවට කරගන්න. ජූලි 22 වෙනිදා අපේ වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් සිද්ධ වුණාට කවුරු හරි අපේ වෙබ් අඩවියට ඇතුල් වුණොත් World Federation Neurology කියන එක Google කරලා මේ වෙලාවේ ඒගොල්ලන්ට පුළුවන් වෙයි PowerPoint slide set එතකොට කාටූන් එතකොට Facebook Twitter ඒ වගේ පෝස්ට් කරන්න පුළුවන් පින්තූර ඒවා අපි එකට දාලා කිසිම කොපිරයිට් එකක් නැතුව ඕන කෙනෙකුට බාගත කරගෙන තමන්ගේ භාෂාවට පරිවර්තනය කළා තමන්ගේ රටේ තමන්ගේ නායකයන් සහ තමන්ගේ මිනිස්සුන්ට ගැලපෙන විදිහේ කැම්පේන් එකක් කරන්න අපේ බලාපොරොත්තුව දර්ශන කිව්වා වගේ ලෝකේ පුරාම රටවල් 200කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා අපිට මේ සංගම් දෙකම එකතු කරගත්තාම ඒ රටවල් 200ම මේ වගේ වාර්ෂිකවම විශාල කැම්පේන් එකක් අරන් ගිහිල්ලා මේ රෝගයටත් ඒත් එක්කම මොළයට හානි කරන අනිත් දේවල් ගැනත් කතිකාවතක් ඇති කරලා මොළයේ සෞඛ්‍යය වැඩිපුර ඉස්සරහට ගන්න එක. මොකද ඒක තමයි ඇත්තටම මේ වැඩසටහනේ තේමාව ජීවිතයට ඉඩ දෙන්න. අපේ මොළයක් නැත්නම් ඇත්තටම අපිට ජීවිතයක් නැහැ. ඒ නිසා මම මේ කියන්නේ අනිත් වැඩසටහන හොඳ නැහැ කියනවා නෙවෙයි. නමුත් අද වැඩසටහනට අහන් ඉන්න හැමෝම හිතර ගන්න ඕන මොළය කියන එක ඉතාමත් වැදගත් දෙයක්. ඒ නිසා මේ මොළ දිනේ දවසේ මට පුළුවන් හැටියට මම මොකක් හරි කරනවා. හොඳයි. අඩු ගානේ නිකන් මේ මෙසේජ් එකක් හරි යවනවා මගේ යාළුවන්ට
අද ජාතික මොළ අද මේ අන්තර්ජාතික මොළ දිනේ නේද කියලා. ඔන්න ඔය හේතුව නිසා තමයි අපි මේ විදිහට වැඩසටහනක් කරගෙන මේක දියුණු කරගෙන ඇවිල්ලා තියෙනවා. හොඳයි. මහාචාර්යතුමනි මදක් රැඳිලා ඉන්න අපේ ડોක්ටර්ගෙන් අහන්න කැමතියි. ડોක්ටර් මේ පාකින්සන් රෝගය ගැන කිව්වහම මේ රෝගය මොන වගේ දෙයක්ද? එතකොට රෝග ලක්ෂණ මොනවද? සාමාන්‍යයෙන් අපේ මේ වෙලාවේ සිරස ටීවී නරඹන ඔබේ නිවසෙත් සමහර වෙලාවට මෙවැනි රෝග තත්ත්වයක් ඇති කෙනෙක් ඉන්න පුළුවන්. කෙනෙකුට Tamanගේ මේ වගේ රෝග ලක්ෂණයක් තියෙනවා කියලා දැනගන්නේ කොහොමද ડોක්ටර්? එතන ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක් සමන්ති. මේක අපිට දැනට ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ පාකින්සන් රෝගය මුල් අවස්ථාවේ හඳුනා නොගැනීම. අතරම පොඩ්ඩක් ඉතිහාසෙට ගියොත් මේ රෝගය මුලින්ම මේ විස්තර කරේ අවුරුදු 202කට ඉස්සෙල්ලා 1817 බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයෙක් ජේම්ස් පාකින්සන් කියලා. ඒ එතුමාගේ නමින් තමයි මේ රෝගය නම් කරලා තියෙන්නේ. මේක ඇත්තට එතුමා විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් නියම කරා. ඒක කිව්වේ Essay of Shaking Poles. මම මේ කාරණේ කියන්නේ. ඔහු ඒකේ රෝගීන් 6 දෙනෙක් නම් විස්තර කරා. ඒ 6 දෙනාගෙන් ඔහු පරීක්ෂා කරලා තිබ්බ පෞද්ගලික රෝගීන් 3 දෙනා. අනිත් 3 දෙනා එයාගේ ගෙදර බැල්කනියේ ඉඳලා පාරේ යනකොට අඳුරගත්ත රෝගීන්. ඒකෙන් මම අදහස් කරේ මේ රෝගය උත්සන්න වුණාම අඳුනා ගැනීම අපහසු නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් පාකින්සන් රෝගේ ගොඩාක් වෙලාවට පාකින්සන් රෝගය වෙන්නේ අපේ චලනයන් ආශ්‍රිතව තිබෙන රෝගයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් එක රෝග ලක්ෂණ කීපයක එකතුවක්. එක රෝග ලක්ෂණයක් තමයි අතපයවල වෙවිලීමක්. අපි දකිනවා ගොඩක් වෙලාවට මේක සම්කන් පුළුවන්. මම පෙන්නන්න මෙන්න මෙහෙම අතේ වෙවිලීමක් වගේ දකින්නට පුළුවන්. මේක දිගටම වෙවිලින ගතියට ආපුවාම ඒක අඳුනා ගැනීම අපහසු නෑ. නමුත් ඊට කලින් සමහර විට රෝග ලක්ෂණ අපේ එදිනෙදා වැඩ කටයුතු තුළ ස්ලෝනස් එකක් නැත්නම් හෙමින් වෙනදා කරපු වේගයෙන් කරන්න බෑ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා කියන්න පුළුවන් මම ඉස්සෙල්ලා චෙක් එක සයින් කරාදී දැන් මේ බැංකුවෙන් කියනවා මගේ අස්සන වෙනස් කියලා. මොකද තුමාගේ අස්සන දැන් වෙනස් වෙලා ඉදා වෙනදාරම වෙන දේ වේගෙන් ලියා ගන්න බෑ කින්ද අකුරු රටාව වෙනස් වෙලා. වෙනදා ගොඩක් මේ හොඳට වැඩ කරන කෙනෙකුට ඒ වැඩේ කරගෙන යන්න බැරි තරම් වේගවත් නෑ. අනිත් එක තමයි ගොඩක්ම තුන්වෙනි රෝග ලක්ෂණ අපි කියනවා බ්‍රැඩිකයිනේස් මේ රිජිඩිටි කියලා. එයාලගේ දෘಢතාවයක් වෙනවා. අත්වල සහ පාවල දෘಢතාවයක් වෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට ඒක අඳුන ගන්න පුළුවන් වෛද්‍යවරයෙකුට පමණයි. මේක නිසා ඇති වෙන තත්ත්වයන් ගොඩාක් වෙලාවට වේදනාවන්, ඒ කියන්නේ හන්දිආශ්‍රිත වේදනාවන් වෙන්න පුළුවන්. අපිට රෝගීන් එනවා ඒකේ ස්ටේජ් 2 3 වලට ගිහිල්ලා ගොඩක් වෙලාවට මුලින් මේ හන්දිපත් අමාරුවට තමයි ගොඩක් මම මේ කියන්නේ හන්දිපත් අමාරු ඔක්කොම පාකින්සන් කියලා. නමුත් වෙන්න පුළුවන්. ඒතකොට ප්‍රධාන රෝග ලක්ෂණ තුනක් තියෙනවා මම කිව්වා වගේ වෙවිලීමක් වෙන්න පුළුවන්. අපි කරන එදිනදා කටයුතු වල ස්ලෝනස් එකක් හෙමින් වෙන්න පුළුවන්. දෘಢතාවය ඊට අමතරව ඇවිදීමේදී අපහසුතාවයන් වෙන්න පුළුවන්. බැලන්ස් එක කරලා වැටෙන්න පුළුවන්. ඒත් දෙවනුව ඇවිදීමේ අපහසුතාව අනිත් එක බැලන්ස් එක සම්බන්ධයෙන් අපේ සමබරතාවය පවත්වා ගැනීමේ ඉෂුව. ඒතකොට ගොඩක් වෙලාවට වෙන්නේ නිතර වැටෙන්න බලනවා. ඒතකොට මේවා තමයි ප්‍රධාන රෝග ලක්ෂණ. නමුත් වාසනාවකට වැටීම සහ ඒවා ටිකක් ඈතින් එන රෝග ලක්ෂණ. ඒතකොට මේක අඳුනා ගැනීමට MRI පරීක්ෂණ හෝ CT ස්කෑන් හෝ වෙනත් පරීක්ෂණ නැහැ. මේක ඇත්ත වශයෙන්ම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට පෙන්වීමේ පහසුවෙන්ම අඳුනා ගන්න පුළුවන්. ඒක තමයි ඉතාමත් වැදගත් කාරණේ මේ රෝගයේ මූලික තත්වයේදී රෝගය. ඉතින් ඒ සඳහා රෝග ලක්ෂණ රෝගීන් දැනගෙන ඉන්න. රෝගීන් පමණක් නෙමෙයි වෛද්‍යවරුන් සහ අනිත් සියලුම වෛද්‍ය ඇලයිඩ් හෙල්ත් එක කියන්නේ සහ ඒ සඳහා දැනගන්න ඕනේ. එතකොට තමයි අපිට මොකද ඒක ඉතාමත් වැදගත්කම සම්බන්ධයෙන් මේ රෝගය මූලික තත්ත්වය අඳුනාගත්තොත් අපිට ඉතාමත්ම පහසුවෙන් අවුරුදු 7ට පාලනය කරන්න පුළුවන්. හරිම වැදගත්. පාලනය අපෙන් මිදිනවා රෝගීන් මුල් තත්ත්වය ආවේ නැත්තම්. ඒ කතාව ඇත්තටම ඉතාමත් වැදගත්. පුංචි විරාමයක් අරගෙන ඔබතුමා එක්ක කතා බහ කරන්න අපි සූදානම් මේ වෙලාවේ. සිරස ටීවී ජීවිතයට ඉඩ දෙන තුලින් අද දවසේදී මොළය ගැන තමයි කතා බහ කරන්නේ. ડોක්ටර්ගෙන් අහන්න ඕනම දෙයක් තියෙනවා තමයි අපේ ජීවිතේ අපි ටික වයසට යනවානේ. ඉතින් වයස නවත්ත ගන්න බෑනේ ડોක්ටර්. ඉතින් මේ වයසට යනකොට අපේ මොළයේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න අපි කටයුතු කරන්න ඕනේ කොහොමද? මම හිතන්නේ මේ ওই ප්‍රශ්නෙට තිස්ස ටිකක් කලින් ප්‍රවේශයක් ගත්තා. අපි වයසට යනකොට අපි ජීවිතය අනිත්‍යයක වගේ අපේ හැම ස්නායු සෛලයක්ම වෙන්න පුළුවන්. වෙනත් වෙන සෛලවල ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒ ස්නායු සෛල වලින් කරන කාර්යයන් දුර්වල වෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අමතක වෙන්න ගන්න. මොකද ඉස්සර වගේ මතක ශක්තියක් අපේ මොළයට රඳවා ගන්න හැකියාවක් නැති වෙනවා. ඒ වගේම දැන් පාකින්සන් රෝගය ගත්තත් ඒ රෝගයේදී ස්නායු සෛල දුර්වල වීම නිසා ස්නායු රෝග සෛලවල හැදෙන්න ඕන රසායනික ද්‍රව්‍යයන් හැදෙන්නේ නැති වෙනවා. එතකොට මේක වළක්වා ගැනීමට කිව්වහම අපි කිව්වා අපේ යහපත් චර්යාවන් පවත්වා ගැනීමෙන් අපිට මේන බොහෝ රෝග ලක්ෂණ ස්නායු රෝග ඇතුළුව වළක්වන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට තිස්ස කලින් කිව්වා වගේ අපේ ආහාර පුරුදු දවසට 5-6 වතාවක් එළවලු සහ පළතුරු අපේ රට ගත්තොත් එළවලු පළතුරු වලින් පිරිච්ච රටක කිසි ගැටලුවක් නැහැ. අපි ඒක අත්දැක්ක පහුගිය කොයි වසංගත සමයේදී එළවලු නැතත් අපේ කිසිම කෙනෙක් බඩගින්න සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් ආවේ නැහැ. එතකොට ඒවා අපිට ඕන තරම් තියෙනවා. දෙවෙනිව තමයි අපේ අනිකුත් අපි දන්නවා බෝනෝන් රෝග ගත්තොත් දියවැඩියාව කොලෙස්ටරෝල් තත්ත්වයන් සහ අධික රුධිර පීඩනය තමයි ප්‍රධාන තුන. ඇත්තටම
මොළයට වයස්ගත වීමේදී මොළයට හානි කරන ප්‍රධානම ගැටලු තුන තමයි මේ තුන. එතකොට අපිට වයස අවුරුදු 40 විතර පහ වුණ කෙනෙකුට ඒවා අපිට මාස 6කට සහ අවුරුද්දකට ඒ සඳහා පරීක්ෂණ තියෙනවා ගන්න. හරිම සුළු දේවල් දියවැඩිය වන සීනි පරීක්ෂණයක්, ප්‍රෙෂර් නම් වෛද්‍යවරයෙක් ගාලා ප්‍රෙෂර් චෙක් කරගන්නේ, කොලෙස්ටරෝල් ඒ සම්ම ඒවා කරගෙන අපි ඒ තත්ත්වයන් මුලින් අඳුනාගෙන හරි ප්‍රතිකර්ම කරොත් ඒ මොළයට ඒ වගේ වෙන හානිය ගොඩාක් වළක්ව ගන්න. ඊට පස්සේ තමයි මුලින්ම කිව්වාගේ අපි අපේ හැඟීම් ඇත්තටම තියෙන ඒවා පරිශ්‍රණයේ වාර්තාවකුත් තිස්ස පැහැදිලි කරා. ඉතාමත් මැදවත් අපේ මානසික සෞඛ්‍ය පවත්වා ගැනීම. අපි ඇත්තටම දැන් පොඩි කාලේ ළමයින්ට ඉඳලා තියෙන හරිම තරංකාරී ලෝකයක් නේ. ඒකෙන් අපි පුරුදු කරන්නේ ඇත්තටම අපේ ජීවිත රටාව ඉතාමත් වෙනස්. නැත්නම් මුල් කාලේ ඉඳලම වයසට යාමට අවශ්‍ය නැහැ. මුල් කාලේ ඉඳලා ඉතාම යහපත් පැවැත්ම පවත්වා ගැනීම අපේ මොළයේ සෞඛ්‍ය පවත්වා ගැනීම පුළුවන්. ඒ වගේම මේකෙන් ශරීර සෞඛ්‍යත් මුලින්ම පවත්වාගෙන යන්න පුළුවන්. ඔව් ડોක්ටර් එතකොට තව පුංචි දෙයක් අහන්න තියෙනවා මේ නර්තනය නැත්තම් මේ වගේ මේ සංගීතයට අහුම්කන් දීම මේ වගේ දේවල් මේ පාකින්සන් රෝගයට ඉතාමත්ම හොඳයි කියලා සමහරු කියනවා. ඇත්තටම දැන් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා මම ඉස්සෙල්ලා කිව්වාගේම මේක අපිට මේ රෝගය ඉතාමත්ම හොඳට බෙහෙත් වලින් පාලනය කරන්න පුළුවන්. නමුත් එක තත්වයක තියෙනවා අපිට මේක යම් යම් බෙහෙත් වල එක්ක සංකූලතා එන්න පුළුවන් නැත්නම් බෙහෙත් වලින් පාලනය කළ නොහැකි තත්වයක් වෙනවා. නමුත් ඒ තත්වයේදී වගේම ඉතාම මූලික තත්වයේදී අපි කියනවා ෆිසිකල් තෙරපි සහ අනිකුත් විවිධ චිකිත්සා ක්‍රම වලින් ගොඩාක් පරීක්ෂණ කරලා තියෙනවා සංගීතයේ සමග නර්තනයේදී. ඒතකොට අපි අත්තර කරන්නේ මේ මොළයේ අපි ඒකට කියනවා නැවත ප්‍රෝග්‍රෑම් කිරීමක් වගේ දෙයක් වෙනවා මේ. ඒතකොට ඒකෙන් ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා. ඇත්තම සමහරක් වෙලාවට මේ රෝගය උත්සන්න වෙච්ච අයගේ අපිට තියෙන විවිධ අපිට අතේ තියෙන ප්‍රතිකාර වලින් අපිට කරන්න බැරි නේද? එතකොට අපි ගොඩක් වෙලාවට ෆිසිකල් තෙරපි සහ වෙනත් කිව්වාගේ සමන්ති කිව්වාගේ නර්තනය සහ සමහර වෙලාවට සංගීතයට සමන් දීම වගේ විවිධ ප්‍රතිකාර ක්‍රමෙන් ගොඩාක් පරීක්ෂණ වලින් ප්‍රතිකාර තියෙනවා. ඇත්තටම වෙන්න ඕනේ පාකින්සන් වගේ රෝග සත්වයකදී මේ ප්‍රතිකාර ක්‍රම සියල්ලේම එකතුවක්. අපි ඔකට කියනවා ඉංග්‍රීසියෙන් මල්ටි ඩිසිප්ලිනරි අප්‍රෝච් එකක්. ඒ කියන්නේ පොගේම එකතු වෙලා ඒ රෝගියාට අනන්‍ය වෙන ප්‍රතිකාර විදියක් පටන් ගන්න ඕනේ. ඒක විශේෂයෙන් වැදගත් වෙනවා පාකින්සන් රෝගීන් සඳහා. හොඳයි. ඇත්තටම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාටත්. ඒ වගේම ලෝක ස්නායු සංගමේ මහජන අවබෝධය ගැන සහ ලෝක මොළ දිනය ගැන ලෝක කමිටුවේ සභාපතිතුමන්ට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්න වෛද්‍යතුමන්ට, ඒ වගේම රාගම ශික්ෂණ රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන වෛද්‍යතුමන්ට ඉතාමත්ම වටිනා කාරණාවන් තමයි මේ පැහැදිලි කරලා දුන්නේ. මොකද ඔබේ ජීවිතේට කොයි හරි මොහොතක මේ කියන කාරණාවන් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙනවම තමයි. ඒ නිසා කියපු දේවල් මොළයට චුට්ටක් අරගන්න කියලාත් මතක් කරනවා. අපේ වෛද්‍යතුමන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ ඔබතුමත් බොහොම කාර්යබහුලයි. වගේම අපේ මහාචාර්යතුමනුත් බොහොම කාර්යබහුලයි. ලංකාවට එන්න ඉතින් සෑහෙන දවසක් යාවි නේද ડોක්ටර්? අපි බලමු මොකද මේ COVID-19 වසංගතයත් එක්ක අපි දැන් අලුත් ලෝකයකට පුරුදු වෙලා ඉන්නේ. ලංකාවට එන්න තදින්ම ඕනකම තිබුණා. ඇත්තටම අප්‍රේල් මාසයේ අපි හිතන්නේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ අවුරුදු කාලය ගත කරන්න, නමුත් ඒක ඒ විදිහට නැහැ. ඉඩක් ලැබිච්ච වෙලාවක ඇවිල්ලා යන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැබැයි මෑතක ඉඳන් වෙන පාටක් දෙන්නේ නැහැ දැනට මේ වසංගතය පැතිරිලා යන තත්ත්වයක් එක්ක. එහෙම වුණත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දැන් මේ වැඩසටහනත් එක්ක රටවල් 200ක් විතර එක්ක සම්බන්ධකම් පවත්වාගෙන යනවා. අපි ගතින් ලංකාවට ආවේ නැති වුණත් සිතින් සහ විද්‍යුත්මය වශයෙන් නිරන්තරයෙන්ම ලංකාවට ඇවිල්ලා යන බව මේ වැඩසටහනත් මම හිතන්නේ උදාහරණයක්. ඔබටත් ස්තුතිවන්ත වෙනවා මේ විශ්ව මොළ දිනය ගැන කතා කරාට. ඒත් එක්කම මේ අපේ නරඹන්නන් අපි ආදරෙන් ඉල්ලා සිටිනවා ජූලි 22 වෙනිදාට ඉස්සෙල්ලා ඉඳලම පුළුවන් තරම් මේ ගැන කතිකාවතක් ඇති කරගෙන යන්න. ඔබේ පළාතේ ඉන්න മന്ത്രിතුමාට ඔය ඡන්දිල්ලන් මතක් කරන්න, මොළය හා සම්බන්ධ දේවල් වෙනත් කටයුතු කරන්න උදව් කරන්න මේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට මේ සේවාවන් සපයන්න යනාදී වශයෙන් බොහොම ස්තුතියි. අපි එකතු කරගත්තට හැමෝටම සුබ දවසක්, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. ඒත් එක්කම ડોක්ටර් අවසාන වශයෙන් අපේ දැන් මොළයේ සම්බන්ධ යම් කෙනෙකුට ගැටලුවක් තියෙනවා නම් ඔබතුමාන් ලබා දෙන යෝජනාවන් මොනවද? ඇත්තටම මුලින්ම කරන්න ඕනේ මොනවද? සමහර වෙලාවට අපිට හිතන දේවල් කරනවානේ. හැබැයි මුලින්ම කරන්න ඕනේ දේවල් මොනවද? ඇත්තටම සමන්ති දැන් මොළයේ සම්බන්ධ යම් කිසි ආබාධයක් තියෙනවා කියලා සැකයක් තියෙනවා නම් දැන් ඇත්තටම අපේ සෞඛ්‍ය පද්ධතිය ඉතාමත්ම හොඳයි. දැන් මම ඊට අවුරුදු 10ක ලංකාවට විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් එනකොට ඉතාමත්ම අතේ ඇඟිලි ගන්න ඉන්න ස්නායු වෛද්‍ය ප්‍රමාණයක් තමයි හිටියේ. නමුත් දැන් ලංකාවේ හැම දිස්ත්‍රික්ක එකම ස්නායු වෛද්‍ය සායනයක් තියෙනවා. සතිය දින කීපයක් තියෙනවා. ඔබට එහෙම සැකයක් තියෙනවා නම් ඉතාමත්ම පහසුවෙන් කළ යුතු දේ විවිධ ප්‍රතිකාර ක්‍රම විවිධ උපදේශ වලට යන්නේ නැතුව සෞඛ්‍ය
ස්නායු වෛද්‍ය ස්නායනයකට යන එක තමයි මම රෙකමන්ඩ් කරන මම කරන එකම ඉල්ලීම. ඕන තරම් ඒ පහසුකම දැන් තියෙනවා. හොඳයි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාන්ටත් කාර්යබහුලයි. ඒ වුණාට අපිට වෙලාව ලබා දුන්නා. අද දවසේදී සිරස ටීවී ජීවිතයට ඉඩ දෙන්න වැඩසටහන් අයිබෝවන්. නැවත වතාවක් අපි දවසක මුණ ගැහෙමු. එහෙමනම් මේ කියපු කාරණාවත් මොළයට අරගෙන කල්පනාවෙන් වැඩ ටික කරගෙන යන්න කියලා මතක් කරන සුබ දවසක්. ආයමත් ලබන බ්‍රහස්පතින්දා උදේ 10ට මුණ ගැහෙන්න. සීතල තම නිතුවත්